ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. ආහාර වර්ජනය කළ කංජිපානි බන්ධනාගාරයේ සිට නාවික හමුදා රෝහලට. මදුෂ්ගේ ගෝලයෙක් වැලිගමදී අල්ලයි. බෝගම්බර යලි සිපිරිගයක් වෙයිද? ආරක්ෂක ලේකම්ගෙන් ඉඟි. රුසියානු විශ්වවිද්‍යාල තහනම ගැන අවසන් තීරණය ඇමති අතේ. හිටපු විනසුරු ධම්මික හේමපාලට දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසමෙන් දැඩි අවවාද. නිව් ඩයමන්ඩ් කපිතාන්ගෙන් ප්‍රකාශයක් ගන්නයි අධිකරණයෙන් CIDට නියෝග. පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහි සිට අත්අඩංගුවට ගෙන මෙරටට පිටුහල් කර තිබුණේ පසුගිය වසරේදී. මේ අතර බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බරපතල ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනයට එක්ව සිටි කංචිපානි ඉම්රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහුව අද දහවල් රෝහල්ගත කෙරුණා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බරපතල ගණයේ රැඳවියන් 40ක පමණ පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. එම ආහාර වර්ජනයට වෙලේසුදා කංජිපානි ඉම්රාන් පොඩිලැසි හා කොස්ගොඩ තාරක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයින් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා. කෙසේ වෙතත් ඊට එක් වූ කංජිපානි ඉම්රාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් අද දහවල් ඔහුව ප්‍රතිකාර සඳහා බූස්ස දකුණු විධාන නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු එහි ප්‍රතිකාර ලබන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේ. මෙම ආහාර වර්ජනයට පෙරේදා රැඳවියන් 40 දෙනෙකු එක්වද අද වන විට එහි නිරත වන්නේ රැඳවියන් 27 දෙනෙකු පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔවුන් මෙම ආහාර වර්ජනයේ නිරත වන්නේ දුරකථන පහසුකම් ලබා දීම, රැඳවියන් හමුවීමට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම නැවැත්වීම සහ අධිකරණ කටයුතු සඳහා රැගෙන ගොස් නැවත බන්ධනාගාරය වෙත රැගෙනීමේදී සිදු කරන පරීක්ෂා කිරීම ඉවත් කිරීම ඇතුළු ඉල්ලුම් කිහිපයක් මුල් කරගනිමින් මේ අතර පොඩිලැසි සහ කොස්ගොඩ තාරක යන දෙදෙනාද මෙම වර්ජනයට එක්ව ඇත්තේ ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට ඇතුළු පිරිසකට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක්ද විභාග වන පසුබිමකයි. පසුගිය ජූනි මාසයේදී බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කර ලෙස ඉල්ලමින් ආහාර වර්ජනයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් සහ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අදාළ මරණ තර්ජනය සිදු කර තිබුණා. එම නඩුවට අදාළව පොඩිලැසි මේ මාස 25 වෙනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආරක්ෂිත බන්ධනාගාරයේ වන බූස්ස බන්ධනාගාරයේ අද දින වෙනකොට ආහාර වර්ජනයේ හේතු 13 දෙනෙක් වර්ජනය අතහැරලා තියෙනවා. ඒ වගේම ආහාර නොගැනීම නිසා අසනීප වුණොත් ඒ පිළිබඳව කටයුතු කරන්න බන්ධනාගාර සෞඛ්‍යාංශ සහ අදාළ නිලධාරීන් සූදානම්ව සිටිනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු අවස්ථානුකූලව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලීම් වල සාධාරණ බවක් පේන්නේ නැහැ බන්ධනාගාරයට. බන්ධනාගාරයක් පවත්වාගෙන යනකොට අපේ නීති රීති වලට පටහැනිව වැඩිපුර දේවල් තමයි ඕම් ඉල්ලන්නේ. ඒ නිසා බන්ධනාගාර පැත්තෙන් මේ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වන්න අමාරුයි. මේ අතර පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවකයවත් වැලිහිඳ කළු පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් විසින් අද පෙරරුවේ අත්අඩංගුවට ගත්තා. ඔහු අපමත නිදහස ලබා ගත වී ඇත්තේ දින 5ක් පමණයි. ඔහුගේ නිවසේ ආයුධ සංගවා ඇති බවට ලැබුණු බුදු තොරතුරකට අනුව වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ විශේෂ සෝදිසියක් සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් සොයා ගැනීම හේතුවෙන්. පොලිස් විශේෂකාර බලකාය අත්අඩංගුවට ගත් වැලිහිඳ කළු පසුව වැලිගම පොලිසියට බහර දී තිබෙනවා. මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට එරට ආරක්ෂකාංශ මගින් අත්අඩංගුවට ගත් වැලිහිඳ කළු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පිටුවහල් කෙරුණා. පසුගිය අප්‍රේල් 23 වෙනිදා කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙනුණු ඔහු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අපමත මුදා හැරුණා. මෙම පාතාල සමාජිකයාට මිනිමැරුම් සංවිධානාත්මක අපරාධ සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් මීට පෙර එල්ල වී තිබුණා. මේ අතර වැලිගම පොලිසිය ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී දකුණේ තවත් ප්‍රධාන පාතාල කල්ලි සමාජිකයෙකු වන හරක් කටාගේ ගෝලයෙකු වන
හසන් චින්තක නැමැත්තාද හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. එම සැකකරුද වැලිහිඳ කළු සමග වෙලිගම පොලිසියට ගෙන වෙත් තිබුණා. ඔවුන් දෙදෙනාම අද දහවල් වෙලිගම පොලිසිය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පොලිසිය එහිදී සැකකරුවන් දෙදෙනාවම දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර අධිකරණය ඊට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් දෙදෙනා යලි අධිකරණ භූමියෙන් රැගෙන ගියේ මේ ආකාරයෙන්. මේ අතර නීති විරෝධී අවියායුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නිලධාරීන් දිරිමත් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ අතර දිවයින පුරා ප්‍රදේශ රැසක මද්‍රව්‍ය වැටලීම් රැසක් අදත් සිදු කර තිබෙනවා. මද්‍රව්‍ය බෙදාහැරීමේ යෙදී සිටි පුද්ගලයන් 4 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 4ක් ජංගම දුරකථන 2ක් සමග ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් බවට සැක කරන ත්‍රිරෝද රථයක්ද පොලිස් බහරයට ගනුණා. ඔවුන් රත්මලාන මොරටුව කල්දේ මුල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේදීත් හෙරොයින් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 983ක් පොලිස් බහරයට ගනුණා. රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු මත්කුඩු ග්‍රෑම් 7යි ග්‍රෑම් 400ක් සමග පුද්ගලයන් තිදෙනෙකු කුච්චවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කුච්චවේලි ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන්නේ. කිරුළපන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එක්සත් රාජධානියේ සිට මෙරටට ලියාපදිංචි තැපෑල මගින් එවන ලද ගුවන් පාර්සලයක තිබී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 9කට අධික බවයි. බටපොල පොලිසියට ලද තොරතුරකට අනුව බටපොල රෝහල අසල සිදු කළ රථවාහන පරීක්ෂාවකදී යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු කේරළ ගංජා ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එක් සැකකරුවෙකුගේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 3යි ග්‍රෑම් 300ක් සොයාගත්තා. මෙම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බවයි පොලිසිය පවසන්නේ. මේ අතර බණ්ඩාරගම අටුළුගම ජයකොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය නිලධාරීන්ට පහර දී සැඟවී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන සෝදිසි මෙහෙයුමකදී මෙම නයිට්‍රික් ඇසිඩ් අඩංගු කෑන් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා තූල් නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කරන සැකකරුවෙකු සහ සැකකාරියක බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්කොළ සහ ගංජා මිශ්‍ර කර සකසන මෙම තූල් නැමැති මත්ද්‍රව්‍ය මුඛ පිළිකාකාරකයක් බව පොලිසිය පවසනවා. 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල සිසුන් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අතර මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා. පොලිස් විශේෂකාර බලකාය හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී T56 ගිනියවි දෙකක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගත්තා. ඔහු රත්ගම විදුර නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ සමීපතමෙකු බවයි පොලිස් විශේෂකාර බලකාය සඳහන් කළේ. මේ අතර නීති විරෝධී අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරීන්ට සහ ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග මුදල් වල වටිනාකම වැඩි කිරීමටත් පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා. මේ අතර රජය ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පිළිබඳව කොළඹදී පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වුවා. අද උදේ ආව කෝල් එකක් STF කමඩාන්ගෙන්. සර් හික්කඩුවෙන් T56 වෙපන්ස් දෙකක් අල්ලගත්තා. ඊළඟට එනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. සර් අතනින් මෙච්චරයි අතනින් මෙච්චරයි අතනින් කිලෝ මෙච්චරයි මෙතනින් මෙච්චරයි. උදේම මගේ කනට මීපැණි වගේ එන්නේ නෝනාවලි මහත්තුරුනි ඔන්නෝවා. ඒක මම විතරක් දැනගත්තට මදි. රාජ්‍ය නායකයාගේ පටන් මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දැනගන්න ඕන. අපි මාධ්‍යයට කතා කරලා මේවා කියන්න කියලා කියන්නේ. නමුත් මේ මාධ්‍ය මාර්ගෙන් ඒ පණිවිඩය ජනතාව අතරට යා යුතුයි. රණාල ජල්තර පැත්තේ පේමන්ට් එකේ ගොටුකොළ විකුණන අවුරුදු 65ක් වයස වට්ටි අම්මා මාසෙකට රුපියල් 5000ක් කප්පම් ගෙවන්න ඕනේ. ඉතින් නෝනාවරි මහත්තුරුනේ අපි රාජ්‍ය සේවකයෝ විදිහට මොනතරම් වැඩ කරත් මොකටද මහ ජනතාවට නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි නම් නිදහසේ ජීවත් වෙන්න බැරි නම් මම හෙට උදේ යනවා නුවර බෝගම්බර අතහැරලා දාපු හිරගේ බලලා ආපහු හිරගේ අලුත් වැඩියා කළා පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න බලන්න. ඇයි ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා මට කතා කරලා කියනවා සර් 30000 පැන්න කියලා. කවුද මේ 30000 පැන්නලා තියෙන මත්ද්‍රව්‍ය? මට තර්ජන වෙනවා ඕන් තරම්. ඔබතුමන්ලා දැන් දවස් 4ට ඉස්සලා හිරු ටීවී නිවුස් බලුවා නම් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා ගාල්ලේ උසාවියේ අර පාතාලීන් කීප දෙනෙකු විරුද්ධව නඩු පවරද්දි කියපු දේවල් දැක්කනම් ඔබතුමන්ලාට පුදුම හිතෙයි. ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 5කට පස්සේ ගෙදර යයිනේ. එතකොට අපි බලාගමු පවුලත් එක්කම ඉවර කරන්නම් කියලා. ඕවට බය වෙනවා නම් මේ පුටුවල වාඩි වෙලා ඉන්නේ නෑ මම.
නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගෙනුම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ වගේ සභාපති ධුරයන් මෙතෙක් නම් කර නොමැති අතර අදාළ සභාවන්වල පළමු රැස්වීමේදී සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතයි. නවවැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා මන්ත්‍රීවරුන් 22 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු නියෝජනය වන ලෙසටයි. එම කාරක සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 14ක්, සමගි ජනබලවේගයේ 6ක්, ජාතික ජනබලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බැගින් කටයුතු කිරීමට නියමිතයි. මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකු නම් කර තිබෙනවා. එහිද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 14කගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් ඇතුළත්. මේ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. එක්දහස් 982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්නම් කුට්ටිමණි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රීවරයෙක් හැටියට ගැසට් කරලා කතානායකතුමාට එවලා තිබෙනවා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩනය හිමි වෙච්ච පුද්ගලයෙක්. ඒ යෝගචන්ද්‍රන් මන්ත්‍රීතුමා අභියාචනාව ඉදිරිපත් කරලා තිබුණු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දියුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. එවකට කතානායකවරයා වාකීර්මාකර කතානායකතුමා පූර්වාදර්ශය ලබා දීලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය තුල ඒ පූර්වාදර්ශයට පටහැනිව තමයි ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙන්නේ. ඔබතුමා ওই නැගූ තර්කය නගන්න තිබුණේ මෙතන නෙමෙයි. ඇපිල් උසාවියේ දැන් ඇපිල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ධයෙන් වග විභාග කරන්න ගියේ නැහැ. ශිරාණි බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ගෙනාපු විභාගය නවත්ත. ඒක මෙතෙන්ට අදාළ නැහැ නේ ගරුවේ මන්ත්‍රීතුමා. අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. ඔබතුමා මේ සභාව නොමග ගෙනියන්නයි මේ උත්සාහ කරන්නේ. නෑ මම කියන්නේ මන්ත්‍රීවරයෙක් දියුරුම් දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්. කතානායකතුමා තීන්දුවක් දුන් ප්‍රකාශයකට එරෙහිව මේ තර්ක ගෙනීමේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදි. අපේ මන්ත්‍රීතුමාගේ අයිතිවාසිකම් නැති බව ප්‍රකාශ කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නෑ ඒක කරන්න පුළුවන්. අපි you are no right. අපේ අදහස් එහෙම හැන්සාඩ් වාර්තාවෙන් මකලා දමන්න හැකියාවක් නැහැ. නෑ ඒක අපි පස්සේ තීරණය කරමු. අපි ශෝක ප්‍රකාශ යෝජනාවට යමු. අපේ අගමැතිතුමා ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අවස්ථාව. ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ අභාවයේ මුළු මහත් වතු ජනතාවට සේම පෞද්ගලිකව මටද දැඩි සංවේගයක් ඇති කළ සිදුවීමක්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාව අතර ත්‍රස්තවාදී මතිමතාන්තර වලට ඉඩක් ලැබුවේ නැහැ. රටට සාමය උදා කිරීමට එතුමාගේ එම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තීරණාත්මක ලෙස බලපෑ බව මා මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. දුෂ්කෘතා හමුවේදී අපව අත්හැර නොගිය එතුමා දේශපාලනයේදී විශ්වාසවන්ත මිත්‍රයෙක්. අවසන් මොහොතේදී වතු ජනතාව වෙනුවෙන් එතුමාට තිබූ බලාපොරොත්තු ඉටු කිරීමට රජයක් ලෙස අප වැඳී සිටින බව මා මේ මොහොතේදී සිහිපත් කරන්න කැමැතියි. මෙරට ඖෂධ නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ආසියානු කලාපය තුළ වැඩියෙන්ම ඖෂධ ආනයනය කරන රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. එය මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්. ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 130ක මුදලක් වැය වන අතර එම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. ඉදිරි තෙවසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර එම සියලු නිෂ්පාදන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට නියමිතයි. ඒ හරහා වාර්ෂිකව රුපියල් බිලියන 60ක මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකිවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. විදෙස් වෙළඳපළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරේ ස්ථාපනය කරන අතර ඊට එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළඳපළ අවස්ථා අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නේ
ජනාධිපතිවරයා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත මෙහිදී විවෘත ආරාධනයක්ද සිදු කළා. වත්මන් රජයේ යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා. ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත වී ඇති හේයින් එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයටද මෙහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබා ගැනීම සඳහා දිවයින පුරා සතුස්ස සහ සමූපාකාර සුපිරි වෙළඳසැල්වල ඖෂධ අලෙවිසැල් 100ක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති යෝජනාව ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව මහා සංඝරත්නය පවසනවා. කෙසේ නමුත් ප්‍රවාහනය සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසන්නේ මේ හේතුවෙන් තම රැකියාවට මරු පහරක් එල්ලවන බවයි. වැඩි ප්‍රමාණයක් පවතින්නේ ගැහැණු ගවයින්. 50%ක් උපදින්නේ පිරිමි වස්සන්. එතකොට ඒ අනුව පිරිමි වස්සන් පට්ටි වලින් ඉවත් කළ යුතුයි. ඒ ඉවත් කළ යුතු වස්සන් දැමීමට අවකාශය තියෙන්න ඕනේ. එතකොට තනබිම් නැති නිසා පවපට්ටි නොකුත් තැන් වලට ගෙන යනවා. මේකට විකල්පයක් තියෙන්න ඕන. මානසිකව ඝාතනය කළ හැකි ගෝතකාගාර තියෙන්න ඕන. සත්ත්ව හිංසාවෙන් තොරව. නිසි ක්‍රමවේදයේ සහිත ඝාතනාගාර ඉදි කළ යුතුයි. ඒවා ඇති කිරීම තුලින් තමයි මේක කළ යුත්තේ. නැත්නම් රටට ලොකු බරක් වෙනවා මේ සතුන්. මේකෙන් විශාල වශයෙන් එන්නේ කිරිගොවින්ට මරු පහරක් එල්ලවීම තමයි. මූලික අයිතිවාසිකමක් නැති වෙනා මේ ගත තීරණය නිසා. වස විස නැතුව කන්න තියෙන එකම දේ තමයි හරක් මස්. මේ ගම්වල ජීවත් වෙන මේ ජනතාව කැමති වස විසෙන් තොර හරක් මස් ටිකක් කන්න. පුංචි ළමයින්ට වෛද්‍යවරු නියම කරන පොඩි කාලේ හරක් මස් දෙන්න කියලා. මිනිස්සුන්ට ගව මස් කෑමේ අයිතියක් තියෙනවා. මේ තීරණේ නවත්තන්න කියලායි අපි කියන්නේ මිනිස්සුන්ට නිදහසේ මස් ටිකක් කන්න තමුන් රැකියාව කරගෙන ඉන්න. මේ අතර ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. මේ ගවයා මරනකොට ගවයාට ලොකු හැඟීම් සමුදායක් එනවා. ගවයාගේ තියෙන හෝමෝන පද්ධතියේ තියෙන ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි හෝමෝන්ස් මරන්න ලං වෙනකොට විශාල වශයෙන් වැඩි වෙනවා. එතකොට අපි මරපු හරකෙක් කනකොට ඒ රුධිරයේ අර අසමතුලිත වෙච්ච හෝමෝන් සියල්ල වැරදි රසායනයන් හැටියට පෙළ ගැහිලා අපේ ආහාරයට එකතු වෙනවා. ඒ වගේම ගව මස් පැහැදිලිවම පිළිකාකාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එයාගේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පැහැදිලිවම කියලා තියෙනවා ඒක දියවැඩියාවටත් දායක වෙනවා කියලා. වත්මන් රජයේ අගමැතිතුමන් ප්‍රධාන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන් විසින් ගන්නාලද මේ උදාර තීන්දුව එක අඩියක්වත් පස්සට නොයවා ක්‍රියාත්මක විය යුතුය. සිංහල රජ්ජුරුවන්ගේ කාලේ ගව ඝාතනය මරණ දණ්ඩනයට නියම කළ දඬුවමක්. ඒක 4 වෙනි මිහිඳු රජ්ජුරුවන්ගේ වේවැල් කැටියේ ශිලා ලේඛනයේ ඉතාමත් පැහැදිලිවම තියෙනවා ගලේ කොටලා තියෙනවා නීතිය. මෙන්න මෙවන් නීතියක් පැවතුණු රටක්, සදාචාරයක් පැවතුණු රටක්. අපි ඉතාමත් සතුටෙන් අනාගතයේ පෙරනිමිති දකිනවා. මෙවන් සදාචාරයක් අපේ රටේ ඇති වේවා කියන ප්‍රාර්ථනාව ඉටු වෙන තැනට අපි දැන් දකිනවා සාධක. මේ තීරණය ආපස්සට අදින්නට විවිධ බලවේග ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මොන බලවේගයේ ක්‍රියාත්මක වුණත් මේ ගත්ත තීරණය ආපස්සට ගන්නට එපා කියන එක අපි ගරු අගමැතිතුමා ප්‍රමුඛ රජයෙන් ඒ වගේම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මං හිතනවා එක පැත්තකින් විග්නේශ්වරන්ලා වගේ පිරිස් ජාතිවාදී ප්‍රකාශ කරමින් සිංහල දෙමළ ජාතීන් අතර ගැටුම් ඇති කරන්න හදනකොට අගමැතිතුමා විසින් මේ ගත්ත තීන්දුව නිවැරදි විදිහට දෙමළ සමාජයට ලබලා දුන්නොත් ජාතීන් අතර සමගිය ඇති කර ගැනීමට පවා මේ තීන්දුව ඉවහල් වෙනවා. මොකද අපිට වැඩිය සංස්කෘතිකමය වශයෙන් ගවයා කියන සත්වයා දෙමළ සමාජයට බොහොම සමීප බවක් තියෙනවා. ඇතැම් පිරිස් සමාජ ජාලා වෙබ් අඩවි තුල කියනවා හරක්ට විතරද පණ තියෙන ඌරන්ට කුකුලන්ට එළුවන්ට වෙන මාළුන්ට වගේ සත්තුන්ට පණ නැද්ද? අපි ඒ ජනතාවට කියනවා බොහොම ආදරෙන් ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත්ත තීරණය ක්‍රියාත්මක වුණොත් ඒක ඊටාම වටිනවා. හැබැයි ආණ්ඩුව අනෙකුත් සත්වයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හෝ මරණයට පත් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තත් නොගත්තත් ඔබට පුළුවන් ඒ සතුන්ගේ ආහාර අනුභව නොකර ඉඳලා ඒ සතුන්ට ජීව දාණය ලබලා දෙන්න, අබේ දාණය ලබලා දෙන්න. වසර 3ක හෙද ඩිප්ලෝමාව වසර 4ක උපාධියක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම සහ හිස් වැසුන් පැළඳවීමේ උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. රාජ්‍ය නායකයෙකු ඉදිරිපිට මේ පවත්වන ලද පළමුවෙනිම හිස්වැසීම් පැනදීමේ උත්සවය කියලා කිව්වොත් මේ කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. ඔබට තිබුණේ නැහැ ඩිප්ලෝමා සහතිකයක්. ඔබට දුන්නේ හැමදාම නිකන් සහතිකයක්. ඩිප්ලෝමා බවට පත් කළේ අපේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ වේදිකාවේ තමයි. මුලින්ම මම ඔබෙන් මතක් කිරීමක් කරනවා හැම කෙනාම සතුටින් සේවයට වාර්තා කරන්න. ඊළඟට බුද්ධියෙන් මේක කරගෙන යන්න. ශ්‍රද්ධාවෙන් නිමා කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් එතුමාත් එදා මතක් කළා උපාධියක් ලබා දෙන්න ඕන කියන එක. එහෙනම් මම හිතනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔබට උපාධියක් ලබා ගන්න පුළුවන් කියන එක අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා. අප රටත් COVID-19 පාලනය කරගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව ආඩම්බරයෙන් කියන්න කැමතියි. බලයට පත් වූ සෑම අවස්ථාවකම මේ රටේ සෞඛ්‍ය සේවය නැංවීමට කටයුතු කළා. නමුත් පසුගිය කාලේ මේ කාර්ය නියමිත පරිදි සිදු වෙන්නේ නැහැ. අපි දැක්කා සෞඛ්‍ය සේවයේ විදර්භූත වලට මුහුණ පාන. ඒ හැම සිදුවීමකම පීඩාවට පත් වෙන්නේ ජනතාව. ඒ හැමදේම ගැන හිතලා රටේ බහුතර ජනතාව අපට ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම නිවැරදි මාවතකට ගෙන යාමට ඔබ සියලු දෙනාගේම කැපවීම අපි බලාපොරොත්තු වෙනවා. හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙල මේ රජයේ යටතේ දැනටමත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව වසර 3ක ඩිප්ලෝමාව වසර 4ක උපාධියක් දක්වා උසස් කරා තමයි අපේ රජය බලාපොරොත්තු වෙන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුව තියෙනවා. රටක් වෙනුවෙන් ඔබ කරන සේවයට මේ හැම සෑමදා නායකයෙක්. මේ අතර පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබා දීමේ හැකියාව සොයා බලන්නේ අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. බේකර් හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බේකර් නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකර් නිෂ්පාදකින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැය වෙන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන් එහිදී කරුණු පැහැදිලි කළා. පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්නේයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිතයින් පිරිසට දැන්වුවා. ඊට මැදිහත් වන ලෙස විෂයභාර අමාත්‍යවරුන්ටත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දිවයිනේ සියලු බේකරි සඳහා රුපියල් 16.50ක තොග මිලකට බිත්තර ලබා දීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකින්ගේ සංගමයේ එකඟත්වය පළ කළා. කුකුළු පැටවකුගේ මිල රුපියල් 175ත් 200ත් අතර මිලකට පහත හෙළීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් කෙරුණා. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් රාජ්‍යයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට සිදු කළ කරුණු දැක්වීම අනුවයි. මේ අතර ගිනිගැනීමට ලක් වූ පසු MT නිව් ඩයමන්ඩ් නෞකාවට මුහුදෙන් මතු වූ තෙල් පෙල්ලම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කෙමිතුම් කණ්ඩායමක් යොදවා ඇති බව නාවික හමුදාව පවසනවා. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට සංගමන් කන්ද තොඩුවේ සිට නැගෙනහිර මුහුදේ නාවික සතවුම් 56ක් වූ ගැඹුරු මුහුදේ ස්ථානගත කර තිබෙනවා. නෞකාවේ ගැලුම්කාර සමාගම වන ස්මිත් සමාගමේ විශේෂඥයින් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥයින් 4 දෙනෙකු අද තෙවන දිනටත් නෞකාවට පිවිස එහි නිරීක්ෂණ සහ තක්සේරු කටයුතු සිදු කළා. ගිනි ගැනීමට ලක් වූ පසු නෞකාවට මුහුදෙන් මතු වූ තෙල් පෙල්ලම් පිළිබඳ සෙවීම සඳහාද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය මගින් ගුවන් යාන යොදා ගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනික ද්‍රව්‍යයක් යෙදීමට පියවරගත් අතර අද වන විට තුන්වරක් එම රසායනික ද්‍රව්‍ය අදාළ තෙල් පැල්ලම් මතට යෙදූ බව නාවික හමුදාව සඳහන් කළා. එමෙන්ම MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යොදාගත් ස්ලූරෝ ප්‍රෝටීන් නම් රසායනිකය සඳහා පමණක් රුපියල් ලක්ෂ 18ක මුදලක් වැය වී තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත එම රසායනික ද්‍රව්‍ය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා khනිජ තෙල් තොග ගබඩා පරයන්තය මගින්. ඊයේ පස්වරුවේ කල්මුනේ ප්‍රදේශයෙන් ගොඩබිමට රැගෙන ආ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නාවික හමුදා අධීක්ෂණය යටතේ ගල්ල ප්‍රදේශයට රැගෙන යාමෙන් අනතුරුව PCR පරීක්ෂණ වලට ලක් කර මේ වන විට ආරක්ෂිත නිවාසනයක රඳවා සිටිනවා.
මේ අතර ගිනිගත් නෞකාව අවට තෙල් ඉවත් කිරීම සඳහා යොදාගත හැකි නව රසායනිකයක් නිපදවීමට හෝමාගම නැනු තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. මේ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අපි දාන්නේ දැවි තෙල් යට තියෙන වතුර සාමාන්‍ය වතුර. මේ තියෙන අපි ග්‍රැෆීන් සංයෝගය දාපු කොට්ට ඒකෙන් වෙන්නේ අර දැවි තෙල් ටික හයිඩ්‍රොෆෝබික් මැටීරියල් එකක්. ඒක ඇබ්සෝබ් කරගන්නවා සම්පූර්ණයෙන් මැටීරියල් එක තුළට. කාලයක් තිස්සේ කරපු පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට ලංකාවේම අමුද්‍රව්‍යයකින් හදාගන්න මිනි රන් වලින් හදාගන්න ග්‍රැෆීන් කියන ද්‍රව්‍යය පාවිච්චි කරලා මුහුදේ තියෙන තෙල් ඉක්මනින් සහ එෆිෂන්ට් විදිහට අයින් කරන්න කියන එක තමයි අපි පර්යේෂණ පැවැත්වුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට වෙරළ ආරක්ෂක බලකාය, ඉන්දිය නාවික හමුදාව ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු ටග් යාත්‍රා කිහිපයක් තවදුරටත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුම්වල නිරතව සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දුන්නා. ඒ මීට අදාළ පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි. අද දින ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් MT නිව් ඩයමන්ඩ් නැමැති තෙල් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ අදාළ මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා එම පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙතද බලය පැවරීමක් සිදු වුණා. අද දින ගරු අධිකරණයට මෙම සිද්ධිය නිසා ඇති වූ පරිසර හානිය සම්බන්ධයෙන් වාර්තාවක් සහ ස්ථානීය ඡායාරූප ගරු අධිකරණයට ලබා දීමක් සිදු වුණා. එසේම ගරු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ගරු අධිකරණයෙන් ඉල්ලීම් කීපයක් මේ සම්බන්ධයෙන් සිදු කළා. එම ඉල්ලීම් ප්‍රකාරව ගරු අධිකරණය විසින් අහත නියෝග ලබා දීමක්ද සිදු කළා. ශ්‍රී ලංකාවේ සංගමන් කන්ද මුහුදු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් 1 වෙනිදා MT නිව් ඩයමන්ඩ් නැමැති නෞකාව ගිනි ගැනීමට ලක් වුණා. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ දල නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් වෙන විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබුණා. අදාළ නැවේ ගින්න මෙවන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දිය ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් නිවාද දමා තිබෙනවා. මෙම ගින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුළ සේවය නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකිය යුතු බලධාරී ආයතන වෙත දැනුවත් කිරීම වගකීමේ වගකීම පැහැර හැර ඇති බව විමර්ශන වලින් පෙනී යනවා. මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහා ක්‍රියාත්මක යුතු ස්වයංක්‍රීය ගිනි මැඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බවද පෙනී යනවා. මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන අතර එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. දැනට මුහුදු ජලය මිශ්‍ර වී තිබෙන තෙල් ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් කාඳු තෙල් බව සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන හේයින් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ස්වාමීනි. විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට සමෘද්ධීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබා දෙනවා. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැවහිමි සමාගමේ දේශීය නියෝජිත සමාගමට නියෝග කර සිටිනවා. ස්වාමීනි, අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් එහි කාර්ය මණ්ඩලයට අයත් 23 දෙනෙකු මෙවන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධනයමින් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස ගරු අධිකරණය ඉල්ලා සිටිනවා. අදාළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙතද නියෝග කරනවා. මෙම ගින්න හටගත් අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය එය නිවාදමීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නෞකාවේ ගමනාගමනය දැක්වෙන නාවික දත්ත සටහන් යන්ත්‍රයේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අදාළ දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස අදාළ සමාගම වෙත නියෝග කරනවා.
ඒ වගේම මෙම විමර්ශන කටයුතු සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ වෙළඳ නෞකා කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනවා. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. MT නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ ගින්න නිවීමට මෙරටින් එක් වූ රාවණ සහ වසභ යන තග යාත්‍රා ද්විත්වයෙන් වසභ යාත්‍රාව ඊයේ අලුයම නැවත මාගම්පුර වරායට සේන්දු වුණා. හිරු ටීවී කණ්ඩායමක් වසභ සොයා හම්බන්තොට මාගම්පුර වරායට ගියා. Now we are fighting with 4 more. Most Guard 16, this is Ravana, now we are fighting with 4 more. Last copy. Vasa was closing form now. Very good, Vasava. මේ දින 7ක් පුරා ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ ගිනි නිවීමට හම්බන්තොට වරායෙන් මුහුදු ගිය ටක් වසභ සහ ටක් රාවණ ගිනි සටන අතරවාරයේ සිදු කළ සංවාදයක්. ශ්‍රී ලංකාව එක්සේසත් කරපු වීර නරපති දුටුගැමුණු මහරජතුමාගේ දසමහා යෝධයෝ කියන්නේ නිර්භීතත්වයේ සංකේතයක්. ඔවුන් විවිධ ද්වන්ද සටන්වලදී Tamanගේ නිර්භය බව ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම මහා සයුර මැද දැඩි සටනක නිරත වෙලා Tamanගේ නිර්භය බව ඔප්පු කරපු දුටුගැමුණු මහරජතුමාගේ දසමහා යෝධයෙකුගේ නම ගත්තෙකු හොයාගෙන අපි ආවේ ඔහුව පිළිගන්න හම්බන්තොට වරායට. ඒ වසභ ටග් යාත්‍රාව. දින 7ක අඛණ්ඩ වෙහෙසකර ගිනි සටනකින් පසු ටග් වසභ ඊයේ අලුයම නැවතත් හම්බන්තොට වරායට ළඟා වුණා. ඒ හම්බන්තොට වරාය පාලන අධිකාරියේ උණුසුම් පිළිගැනීම හමුවේ. මේ ටග් වසභ මෙම මෙහෙයුමට එක් වූ අයුරු එහි යාත්‍රාපති නන්දන පෙරේරා සඳහන් කළ ආකාරයයි. ඒ වෙලාවේ වසභ තිබ්බේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නාවික හමුදාව විසින් කරපු ඉල්ලීමක් අනුව හම්බන්තොට වරායේ පාලනාධිකාරිය විසින් අපට මැසේජ් එකක් එවලා තිබ්බා මේ යාත්‍රාවක් මෝදේ අනතුරටපත් වෙලා ගිනි ගන්නවා ඒකට අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා. ඒ අනුව අපේ යාත්‍රාවේ සිටින කාර්ය මණ්ඩලය දැනුවත් කරලා අපි වහා සූදානම් වුණා. නිව් ඩයමන්ඩ් එක ළඟට ගියාට පස්සේ නාවික හමුදාවේ යාත්‍රාවේදී අපිට තාක්ෂණික තොරතුරු ලබා දුන්නා කොහොමද මේකට ඇටැක් කරන්න කියලා. අවස්ථාවක මහා විශාල පිපිරීමක් වෙන ඔපරේෂන් එක වෙන වෙලාවක ඒක දැක්කද? අපිට ඇහුණා ඒක. මොකද අපි හිටියේ ඔපොසිට් සයිඩ් එකේ. ඒ වෙලාවේ ගිනිදළු ටග් එක උඩින් ගමන් කළා කියලා අපිට තේරුණා. මුළු ටග් එකම ගිනිදළු වලින් වැහුණා. නැව සමීපයටම ගොස් ගිනි සටන ආරම්භ වූ පසු එහි වැඩි වගකීම් කොටසක් පැවරෙන්නේ ටග් යාත්‍රාවේ ප්‍රධාන නිලධාරියාටයි. ඒ යාත්‍රාවේ ගිනි නිවීමේ උපකරණ හැසිරවීමේ කාර්යභාරය ඔහුට ඍජුවම පැවරී තිබීම හේතුවෙන් වසභ ප්‍රධාන නිලධාරී ගයන් සමරසේකර ඔහුගේ අත්දැකීම් හිරු ටීවී සමග බෙදාගත්තේ මෙලෙසින්. මේකට කියන්නේ FIFI සිස්ටම් කියලා. මේකෙන් ලොකු දුරක් ගින්නකට සීවෝට විදින්න පුළුවන්. සාමාන්‍යයෙන් මීටර් 110ක් මැක්සිමම් දුරක් විදින්න පුළුවන්. ඝන මීටර් 600ක් පැයකට. මේක තමයි ෆයර් ෆයිටින් කරන ප්‍රධාන ඉක්විප්මන්ට් එක. ගින්න ළඟටම ගිහිල්ලා ඒකට ඇටැක් කරන්න පටන් ගත්තා. අපි කෝඩිනේට් කරන්න දාලා තිබුණා ඉන්දියානු කෝස්ට් ගාඩ් නෞකාවක්. ඒකෙනුත් ටග් වසභ you are doing very nice job keep it up කියලා කිව්වා. ඉතින් ඒක අපි තව ටිකක් වේගවත් කරගෙන ගියා. මොනවද ඉගෙන ගත්තේ මොනවද කියන්නේ? රූට් වෙල් මූදට එක්කම වුණා නම් සංචාරක ක්ෂේත්‍රයට දීවර ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එන්න තිබුණා. ඉතින් අපිට ඒක නවත්ත ගන්න ලැබුණා කියන සන්තෝෂය තියෙනවා. ඒත් එක්කම හිතුවොත් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක කරන්න පුළුවන් කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ.